සිතට සුව දෙන වෙසක් භාවනා වැඩසටහන. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, වෙසක් භාවනා වැඩසටහනේ 7 වෙනි භාවනා වැඩසටහන දවසේ අද අපි මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආශ්චර්යවත් ලාභයක් ගැන තියෙන සූත්‍ර දේශනාවක් තමයි ඉගෙන ගන්නේ. ඔබ අහලා ඇති උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. හැබැයි අපි කවුරුත් දන්නවා එහෙම වැන්දා කියලා පව් නැති වෙලා යන්නේ නැහැ. හැබැයි මුළු ජීවිත කාලයේම කරපු පාපයක් නැද්ද? අනන්තරීය පාප කර්මයක් නොවි ඒ පව් හිතේ රඳින්නේ නැතුව සුගති සම්පත් ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ පවා උපතක් කරා යන්න හේතු වෙන දෙයක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒක භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙන සූත්‍ර දේශනාවන් කිහිපයක් තියෙනවා. ඒන් එකක් තමයි සංක ධම්ම සූත්‍රය. ඒ වගේම කරජකාය සූත්‍රයේත් මේක විස්තර කරනවා. ඒ වගේම ඒක වෙන්නේ කොහොමද කියලත්, ඒ කියන්නේ ලෝණඵල සූත්‍රයේදී එහෙම ලෝණඵල වර්ගයේදී පෙන්නලා දෙනවා. ඉතින් අපි අද දවසේ සංක ධම්ම සූත්‍රයේ තියෙන ඒ දහම් පරයය ඉගෙන ගනිමු. එතකොට කෙනෙක්ට මම අපායේ යයිද දන්නේ කියලා බයක් තියෙනවා නම් ඒ අපායේ බය ඉක්මවන්න තියෙන හොඳම භාවනාවක් වෙන මෛත්‍රී භාවනාවත් ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගනිමු. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාරන්නේ නාලන්දාවේ පාවාරික අඹවණේදී ඒ කාලේ අසිබන්ධක පුත්ත ගාමිණී කියලා නිගණ්ඨ ශ්‍රාවකයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා පැත්තකින් ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට ගෙන් වාඩි වුණාට පස්සේ ඒ කෙනාගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා, ගාමිණී නිගණ්ඨනාත පුත්ත ශ්‍රාවකයන්ට බණ කියන්නේ කොහොමද කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේට අසිබන්ධක ගාමිණී කියනවා, මේ නිගණ්ඨනාත පුත්ත ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ මේ විදිහට තමයි. කවුරු හරි කෙනෙක් සත්තු මරනවා නම් ඒ හැමෝම නිරයටමයි යන්නේ. ඒ කියන්නේ ඒවංකෝ බන්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ ශාවකානං ධම්මං දේසේති යෝකෝචි පානාති පාතේති සබ්බෝ සෝ ආපායිකෝ නීරයිකෝ යෝකෝචි අදින්නම දායිති සබ්බෝ සෝ අපායිකෝ නීරයිකෝ යෝකෝචි කාමේසු මිච්ඡාචරති සබ්බෝ සෝ අපායිකෝ නීරයිකෝ යෝකෝචි මුසා බනති සබ්බෝසෝ අපායිකෝ නේරයිකෝ යම් බහුලං විහෙරති තේන නීයතිති ඒවංකෝ බන්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ ශාවකානං ධම්මං දේසේති. නිකන් ඇහුව ගමම්ම අනේ මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ වද්ද කියලා කෙනෙක්ට ධර්මයේ ඉගෙන ගත්ත නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ බලන්න ඔහු කියන්නේ කෙනෙක් සත්තු මරනවා නම්, මේ හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, ඒ අය කියන්නේ බොරු කියනවා නම් ඒ සියලු දෙනා අපායටමයි යන්නේ, නිරයටමයි යන්නේ. බහුල වශයෙන් කරන්නේ යමක්ද, බහුල වශයෙන් කරන්නේ යමක්ද, ඒ අනුව වාසය කරනවා නම් ඒ දෙයින් තමයි ඔහු අපාගත වෙන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙරලා ප්‍රශ්නයක් අහනවා, ගාමිණී බහුල වශයෙන් යමක් කරනවා නම් බහුල වශයෙන් කරන දේ මුල් කරගෙන මේ කෙනෙක් අපාගත වෙනවා කියන කරුණ ඔය විදිහ නම් නිගණ්ඨනාත පුත්තගේ වචනයේ පරිදි කිසි කෙනෙක් අපායට නම් යන්නේ නැහැ. ඇයි නිරයට යන්නේ නැහැ? ගාමිණී ඔබ මොකක්ද හිතන්නේ? පුරුෂයේ
සත්තු මරනවා නම් රෑ කාලේ හෝ දවල් කාලේ හෝ කල් නොකල් සලකදී ඒ තනත්තා යම් කාලයක සතුන් මරයි නම් යම් කාලයක සතුන් නොමරයි නම් වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද කියලා අහනවා. දැන් කෙනෙක් මේ ලෝකේ ඉන්න ප්‍රාණඝාතයේ යෙදෙන කෙනෙක් ගත්තොත් ඒ කෙනා සත්තු මරණ කාලයේද වැඩි සත්තු නොමරන කාලයේද? ඇත්තටම වැඩි සතෙක් නොමරා වාසය කරන කාලය. එතකොට දැන් මේ කියන විදිහට නිගණ්ඨනාත කියනවා යම් පුත්ත කියනවා යමක් වැඩිපුර කරනවාද අන්න ඒ විදිහට තමයි සකස් වෙන්නේ කියලා. ඒ විදිහට තමයි අපාගත වෙන්නේ කියලා. හැබැයි සත්තු මරන කවුරුත් අපාය යන්නේ නැහැ එහෙම වුණොත්. හොරකම් කරන කෙනත් හොරකම් කරන කාලය අඩුයි, හොරකම් නොකර ඉන්න කාලය වැඩි. වැරදි කාම සේවනයේ යෙදෙන එක්කෙනත් වැරදි කාම සේවනයේ යෙදෙන කාලය අඩුයි, නොයදී ඉන්න කාලය වැඩි. බොරු කියන එක්කෙනත් බොරුවක් කියන කාලයට වඩා බොරුවක් නොකිය ඉන්න කාලය වැඩි. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ඒ කාරණාව පෙන්නලා කියනවා. හැබැයි ගාමිනී කවුරු හරි ශාස්ත්‍රවරයෙක් මෙවැනි දේ කියනවා නම් මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක් නම් ඒ කියන්නේ යම් කෙනෙක් සත්තු මරනවා නම් ඒ සියල්ලෝම අපායේ උපදිනවා, නිරේ උපදිනවා. යම් කෙනෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝම අපායේ උපදිනවා, නිරේ උපදිනවා. යම් කෙනෙක් කාමයේ වරදවා හැසිරෙනවා නම් බොරු කියනවා නම් ඒ සියල්ලෝම අපායේ නිරේ උපදිනවා කියලා. ඉතින් ශ්‍රාවකයෙක් ඒ ශාස්ත්‍රවරයා කෙරෙහි අතිශයින්ම පැහැදිලා ඉන්නවා නම් ඔහුට හිතෙන්නේ මෙහෙමයි. මාගේ ශාස්ත්‍රවරයා මෙවැනි දේ කියන කෙනෙක්, මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක් කියන්නේ යම් කෙනෙක් සත්තු මරනවා නම් ඒ සියල්ලෝම අපාය යනවා, නිරේ යනවා. මේ සොරකම, වැරදි කාම සේවනයේ, බොරුව මේ කරන හැමෝම අපාය යනවා, නිරේ යනවා කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදානවා ඉදින් මා විසින් සත්තු මරලා තියෙනවා. ඒ කෙනා හිතනවා එහෙනම් මමත් අපායේ උපදීවි, නිරේ උපදීවි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. පින්වත් ගාමිනී ඔහු ඒ වචනේ අතෑරියේ නැත්නම්, ඒ සිත අතෑරියේ නැත්නම්, ඒ දෘෂ්ටිය බැහැර කළේ නැත්නම් උස්සගෙන ඉන්න බරක් බිමින් තියනවා වගේ ඒ කෙනා නිරේ උපදිනවා. ඒ කියන්නේ කෙනෙක් හිතුවත් එහෙම සත්තු මරණ හැමෝම අපාය යනවා කියලා අදහගත්ත වචනේ නිසා තමයි අන්තිමට නිරේ යන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා මෙන්න මේ විදිහයි. භාග්‍යවතුන් වහන්සේ වදානවා මාගේ ශාස්ත්‍රවරයා මෙවැනි දේ කියන කෙනෙක්, මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අර නිගණ්ඨනාත පුත්තගේ මුල් කරගෙන මේ දුෂ්චරිතයන් ගැන විස්තර කළා. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ කොයි විදිහටද මේ ධර්මයේ දේශනා කරන්නේ මේ සම්බන්ධව. ඒ කියන්නේ පංච දුෂ්චරිතයේ සම්බන්ධව දේශනා කරන්නේ කොයි විදිහටද? ගාමිනී මෙහිලා ලෝකේ අරහත් සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති වූ බුද්ධ වූ භගවා වූ මේ බුදු ගුණ දරා වැඩ සිටින තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ සත්තු මැරීම ගැන ගරහනවා. සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම ගැන ගරහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් බලවත්ව සතුන් මැරීමෙන් වළකින්න කියලා කියනවා. නොඑක ආකාරයෙන් බොරු කීම ආදියට ගරහනවා, බලවත්ව ගරහනවා. මේවයින් වළකින්න කියලා කියනවා. ඉතින් ගාමිනී ශ්‍රාවකෙක් ඒ ශාස්ත්‍රවරයා කෙරෙහි අතිශයින්ම පැහැදීමේ යුතු වෙනවා. එතකොට ඔහු නුවණින් කල්පනා කරනවා මේ විදිහට. දැන් ආර්ය ශ්‍රාවකෙක් කල්පනා කරන්න ඕනේ මෙන්න මේ විදිහට. භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් සත්තු මැරීම ගැන ගරහනසේක, බලවත්ව ගරහනසේක, සත්තු මැරීමෙන් වළකින්නේයි වදාරනසේක, මා විසිනුත් සතුන් මැරීම යම්තාක් ඇතනම් ඒතාක් කෙරිලා තියෙනවා. මා විසින් යම්තාක් සත්තු මරා ඇද්ද ඒ යහපත් දෙයක් නොවේ, හොඳ දෙයක් නෙවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් හිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන පසුතැවි ඉන්න නෙමෙයි, පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ කරපු දේ වැරදි. හැබැයි ඔහු හිතන්න ඕනේ කියන ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් හිටියා කියලා මා විසින් මේ පාප කර්මය නොකලා වෙන්නේ නැහැ. මේ විදියට ඔහු නුවණින් විමසලා ඒ සතුන් මැරීම අතාරිනවා. ඉදිරියටත් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය
ප්‍රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් මේ පාප කර්ම ඉක්මවා යනවා. එතකොට දුස්සීලභාවය ඉක්මවා යන්න තියෙන්නේ සිල්වත් වෙලා. සිල්වත් වෙද්දී ඔහු අතීතයේ කරපු දේවල් ගැන තැවි තැවි ඉන්නේ. ඔහු හිතනවා භාග්‍යවතුන් වහන්සේ ගරහලා තියෙන එක වැරැද්දා. ඔව් මං අතින් ඒ වැරැද්ද වුණා. ඒක දැන් මං ඒ ගැන තැවුණා කියලා ඒ වැරැද්ද නොවුණා වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මං ඒ වැරැද්ද අතාරිනවා. හොරකම, වැරදි කාම සේවනය, බොරුව මේ සියලු අකුසල් ඒ විදිහට අතාරිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ඔහු මේ පානාතිපාතං පහය පානාතිපාතා පටවිරතය හෝති අදින්නා දානා පහය අදින්නා දානා පටවිරතෝ හෝති. ඔහු ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකමින් වැළකීලා එයින් වෙන් වෙලා වාසය කරනවා. කාමේසු මිච්ඡාචාරයෙන් වෙන් වෙලා වාසය කරනවා. බොරුවෙන් වෙන් වෙලා වාසය කරනවා. කේලමෙන් වෙන් වෙලා වාසය කරනවා. පරුස වචනයෙන් හිස් වචනයෙන් වෙන් වෙලා වාසය කරනවා. දැඩි ආසාවෙන්, ද්වේෂයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා වාසය කරනවා. ඔහු දස කුසලයට පැමිණෙනවා. අන්න ඊට පස්සේ ඔහු සෝකෝසෝ ගාමිනී ආර්ය ශාවකෝ ඒවං විගතා විජ්ජෝ විකද ව්‍යාපාදෝ අසම්මූලෝ සම්පජානෝ පතිස්සතෝ. ගාමිනී ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ආභිජ්ජාවෙන් වෙන් වෙලා, තරහෙන් වෙන් වෙලා, සිහිමුලා වීමෙන් වෙන් වෙලා, සිහිනුවණින් යුක්තව පිහිටවාගත් සිහියෙන් යුක්තව මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති. ඔන්න අපි ඉගෙන ගත්ත කාරණාවට දැන් තමයි එන්නේ. මෛත්‍රී භාවනාව එක දිශාවකට, මෛත්‍රී සිත එක් දිශාවකට පතුරවාගෙන වාසය කරනවා. තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං ඉති උද්දමදෝ තිරියං සබ්බදි සබ්බත්තාය සබ්බාවන්තේන ලෝකම් මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අපමානේන අවේරේන අව්‍යාපජ්ජෝ පරිත්වා විහරති. ඔහු සියලු ලෝකයටම අවෛරියෝ මේ දස දිශාවටම මෛත්‍රී සිත පතුරවාගෙන වාසය කරනවා. ඊට කලින් මොකද්ද කරේ? දස කුසලයට පැමිණියා. ඊට කලින් මොකක්ද කරේ? කලින් කරපු වැරදි අත්හැරලා භාග්‍යතුන් වහන්සේක ගරහලා තියෙනවා. මං අතින් කලින් වෙලා තියෙනවා. ඒක ගැන තැවිලා වැඩක් නැහැ. තැවුණා කියලා ඒක නොකලා වෙන්නේ නැහැ කියලා ඒක අත්හැරලා සිල්වත් වෙනවා. ඊට පස්සේ ඔහු මේ විදිහට හිත වැඩුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා සෙය්‍යතාපි ගාමිනී බලවා සංක ධම්මෝ පෙන්නනවා මෙන්න මේ විදිහට. ඒක හරියට මේ වගේ ගාමිනී බලවත් සක්බිඹින්නෙක් ඊතා පහසුවෙන් හතර දිශාවටම සක්බිමින්නේ යම් ආකාරයෙන්ද ඒ අයුරින්ම පින්වත් ගාමිනී මෙලෙසින් වඩන ලද බහුල වශයෙන් කරන ලද මෛත්‍රී චීතෝ විමුක්තිය නිසා යම් අකුසල කර්මයක් ඇද්ද එය ඉතිරි නැතුව නැති වෙලා යනවා. එය එහි පිහිටන්නේ නැතුව යනවා. බලන්න පෙන්නනවා මේ ඒවම් බහුලී කතාය යම් පමාන කතං කම්මං නතං තත්‍රාව සිස්සති නතං තත්‍රාව තිට්ඨති. ඉස්සර පටු හිතින් යම් කර්මයක් කරාද ඒක මේ හිතේ රඳින්නේ නැතිව වෙලා යනවා. ඒක ඉතිරි නැතුව නැති වෙලා යනවා. පිහිටන්නේ නැති වෙලා යනවා. මේකම කරජකාය කියන සූත්‍ර දේශනාවේදී පින්නතුනි විස්තර කරනවා. හරිය ලස්සනයි. අපි මේ සූත්‍රයයි ලෝණපල සූත්‍ර වර්ගයෙන් ඒක වෙන්නේ කොහොමද කියලා පෙන්නන උපමාත් එක්කම අපි ඉගෙන ගනිමු ඊළඟ දවසේ. එතකොට බලන්න කෙනෙක්ට මේ මෛත්‍රී භාවනාවෙන් මෛත්‍රී චිත්ත විමුක්තිය ඇති කරගත්තොත් එහෙම ඔහු යම් කරජකාය සූත්‍රයේදී එහෙම පෙන්නනවා යම් කර්මයක් ඒ ජීවිතේ කරාද ඒක ඒ ජීවිතේ විතරයි ඒක ඊළඟ ජීවිතේට අරගෙන යන්නේ නැහැ කියලා. එතකොට ඒක නිරේගාමී අකුසල් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඉක්මවා යන්න පුළුවන් වෙනවා. එහෙම වෙන්නේ මේ මෛත්‍රිය කියන දේ තියෙන බලවත් භාවය නිසා. ඒ නිසා අපි කැමති වෙන්න ඕනේ පින්නතුනි මෛත්‍රී භාවනාව වඩන්න. එතකොට මෛත්‍රී භාවනාව වඩන්න යද්දී ඔබට මතක් වෙලා ඉන්න පුළුවන් අනේ මේ හිතේ තියෙන මෝහය කියන ස්වභාවය, සැකයට අයිති ස්වභාවය, මට බැරි වෙයි කියලා හිතෙන ස්වභාවය. මට මතකයි එක මේ උපාසිකාවක් දවසක් කිව්වා ස්වාමීන් වහන්සේ අනේ මම වේකින් යද්දි මම දැක්කෙත් නෑ හදිස්සියට යද්දි කැරපොත්තෙක් පෑගුණා චටාස් ගාලා සද්දයක් ආවා මට ගොඩාක් පව් රැස්සෙන්නේ නැති නේද කියලා. මේ හොඳට බණ අහන අම්මා කෙනෙක්. එතකොට දන්නවා චේතනාවක් තිබෙත් නෑ. හැබැයි අර චටාස් කියලා ආව සද්දෙත් එක්ක දැන් ගොඩාක් ලොකු පවක් ඇති වෙන්නේ නැති කියලා ඒක හිතපු හින්දා ඒකේ හිත බැසගත්තා. ඒ වගේ අතීතයේ වෙච්ච පව් අනේ මං අතින් මෙහෙම සත්තු මැරිලා තියෙනවා කියලා ඒක ගැන වද වෙනවනම් තව සමහර අය ඉන්නවා
මේ මස් මාළු එක පටලවා ගන්නවා. එහෙම පටලවාගෙන පීඩා විඳිනවා නම් ඒ අකුසලයේ යඳුනගෙන අතරින්න ඕනේ. මොකද සතෙක් මරනවා කියලා කියන්නේ චේතනාවක් පහළ කරලා ඒ දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මරවන්න හරි ඕනේ. එහෙම දෙයක් වෙන්නේ නැතුව ඒක විස්තර කරලා තියෙනවා ධර්මයේ. එහෙම නැතුව සතෙක් මරනවා කියන එකයි මේ ආහාරයක් ගන්නවා කියන එකයි පැහැදිලිවම දෙකක්. එතකොට ඒ දේ අපිට තේරුම් ගන්න බැරි වුණොත් එහෙනම් අපි තැවෙන සිතකින් වාසය කරනවා. මේ තැවෙන දේවල් අතහැරලා හොඳට මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය වඩද්දි ඔබට තේරෙයි මෛත්‍රී සිත නිසා හිත පිරීලා යනවා. එතකොට ඒ තියෙන මේ පොඩි දෙයකට තැවෙන ගතියත් නැති වෙලා යාවි. එතකොට පින්නතුනේ මෛත්‍රී භාවනාව වඩද්දී මෛත්‍රිය නිසා උපදින සැපය මුල් කරගෙන අපිට පුළුවන්කම ලැබෙනවා හිතේ තියෙන පීඩා ගතිය නැති කරලා දාන්න. එතකොට හිතේ තියෙන පීඩා ගතිය නැති වුනහම මෛත්‍රිය නිසා හිතේ සැපයකුත් එක්කම හිතේ එකඟ භවෙද්දී ඔය විදිහට තැවෙන ස්වභාවයෙන් එන පීඩාවල් අපිට නැති කරගන්න පුළුවන්. ඒ නිසා බොහෝ වෙලාවට ධර්මයේ හැසිරෙන්න කැමැති උනන්දුව තියෙන අය තුල තියෙන ගුණ මේ ස්වභාවයන් දකින්න ලැබෙනවා. මෝහය මුල් කරගෙන හිතට එනවා. එතකොට ඒක අතහැර ගන්න බැරි වුණාම මොන හරි දෙයකින් අතීතයේ වෙච්ච සිදුවීමක් ඒක ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්, සොරකමක් වෙන්න පුළුවන්, වැරදි කාම සේවනයක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්, කේලමක් පරුස වචනයක් හිස් වචනයක් වෙන්න පුළුවන්, මත්පැන් පානය කරා වෙන්න පුළුවන්. මේ දේ ගැන අපි තැවි හිටියොත් එහෙම අර නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයන්ට වුණා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ විදිහට හිත ඉන්න එක හින්දා තමයි අන්තිමට අපාය යන්න වෙන්නේ. ඒකට ඒක හරි භයානක දෙයක් නේ. හැබැයි කෙනෙක්ට පුළුවන් නම් කියන්නේ අපි ශාස්ත්‍රෝන් වහන්සේ අපි නෙමෙයි. ශාස්ත්‍රෝන් වහන්සේ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මම ශ්‍රාවකයා. භාග්‍යතුන් වහන්සේ වදාළන නිවන් මාගේ තෙත් වෙලා වැඩෙන්න මේ ඒ විදිහට හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ තමයි ශාස්ත්‍රෝන් වහන්සේ. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා. අහන්න ජානාමි මම දන්නේ නැහැ. භගවා ජානාති භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. භාග්‍යවතුන් වහන්සේට වඩා අපිට නුවණක් තියෙන විදිහක් නැහැනේ. අපි විශේෂයෙන් අපාය යනවා කියලා හිතෙන්න. අපි දන්නවා මේ විදිහේ අකුසල් තමයි භාග්‍යවතුන් වහන්සේ ගරහනවා. හැබැයි ඒ අකුසලෙන් නැගී හිටින්න ක්‍රමයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නවා. මම ඒක දැන් ටික පුරුදු කරනවා. ඒ විදිහට සීලයට පැමිණිලා දස කුසලයට පැමිණිලා ඒ කෙනාට පුළුවන් මෛත්‍රිය පතුරවාගෙන වාසය කරන්න. දැන් බලන්න අපිට මේ කොච්චර සිල් අරගෙන පන්සිල් රැකීද්දිත් හිතට තරහක් එනවනම් කොච්චර නරකම වැඩක් කරන්න තියෙන මනුස්සයාට උනත් එහෙනම් මෛත්‍රිය වඩන්න බැයිද? පුළුවන් වෙන්න ඕනේනේ. හොඳ කරද්දිත් නරක දේවල් හිතෙනවා නම් ගොඩාක් නරක දේවල් කරන මනුස්සයාට උනත් මෛත්‍රිය හිතන්න බැයිද? වඩන්න බැයිද? පුළුවන්. මෛත්‍රිය වඩද්දි තමයි ඔහු ගුණවත් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මෛත්‍රිය කියන දේ මිත්‍රත්වය කියන එක. ඒ කියන්නේ ලෝකයේ දිහා අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ සෙනෙහසකින් මිත්‍රත්වයකින් ලෝකේ බෙදන්නේ නැතුව ඒ කියන්නේ මම මගේ මේ අයට තමයි යහපත වෙන්න ඕනේ අනිත් අයට යහපතක් වෙන්න එපා කියලා බෙදන ස්වභාවය අතහැරලා අපිට පුළුවන්කම තියෙනවා නම් මෛත්‍රිය වඩන්න හැමෝටම සුවපත් වේවා. තමනුත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාම සුවපත් වේවා කියන අදහසින් එතකොට ඒ අදහස මුල් කරගෙනම ඒ අදහස හිතද්දිම අපේ හිතේ කුසලයේ තුල හිත සැපවත් වෙනවා. කුසලයේ තුල හිත සැපවත් වෙද්දී අපිට වඩන්න පුළුවන්. ඒ වගේම අද ඔබට භාවනා කරද්දී භාවනාවට ගොඩාක් උපකාර වෙන තව කාරණා දෙකක් සිහිපත් කරලා දෙන්නම්. එකක් තමයි මුදිතාව. මුදිතාව තුල අරතිය නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔබ භාවනා කරන්න වාඩි වෙලා භාවනා කරද්දී අනේ මම නම් අද කොහොම හරි භාවනාව කරගන්නවා කියන අදහස වෙනුවට අද ඇති කරගන්න බලන්න. මට වගේම මේ බණ අහන ලංකාවාසී බොහෝ දෙනෙක් අහනවා. රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් මේ අහනවා. ඒ සියලු දෙනාටත් මට වගේම අනිත් සියලු දෙනාටත්
අද නම් හොඳට මෛත්‍රී සිත වැඩෙන්න ඕනේ කියලා හිතේ අදහස ඇති කරගන්න. ඒ අදහස තුල කුසලය තියෙන්නේ. අභිජ්ජාවෙන් හිත යට වෙලා නැහැ. එතකොට දුම්නසට වැටෙන්නේ නොවුනොත් කියලා. එතකොට ඒ අදහස නිසාම හිත පිරෙනවා. හිත පිරීලා පහසුවෙන් භාවනා කරන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රිය කියන එක භාවනා වශයෙන් වඩන්න නම් මෛත්‍රී සාගත කාය ක්‍රියා, වචී ක්‍රියා, මනෝ ක්‍රියා අපේ ජීවිතේ අනිත් පැය 23ෙම තියෙන්න ඕනේ. එතකොට මෛත්‍රී සාගත කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන්නේ මොනවාද? හරි ලස්සනයි අනුරුද්ධ මහරහතන් වහන්සේ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා හරි ලස්සනයි මට මතක හිටියට අනුරුද්ධ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ භාග්‍යවතුන් වහන්සේ අහුවාම කොහොමද ප්‍රියසින් බලමින් ඉන්නේ කියලා ඒ රහතන් වහන්සේලා වදාරනවා අනුරුද්ධ බගු කිම්බිල රහතන් වහන්සේලා අපි මෙහෙමයි ඉන්නේ මම මෛත්‍රී සහගත කායික ක්‍රියාවලින්මයි වාචික ක්‍රියාවලින්මයි මානසික ක්‍රියාවලින්මයි ඉන්නේ කියලා හිතනවා කියලා කියනවා මම මගේ හිත පැත්තකින් තියලා මේ ආශ්මතුන්ලගේ හිත මගේ හිතින් දකිමින් වාසය කරනවා. එතකොට අපි කයෙන් වෙන්න උනත් හදවත් වලින් සමානයි. දැන් සාමාන්‍යයෙන් කරන්නේ මේ මගේ අදහසම වෙන්න ඕනේ කියලානේ හැමෝම හිතන්නේ. හැබැයි මෛත්‍රියෙන් ඉද්දී ඒකට වඩා වෙනස් වෙලා තමන්ගේ අදහස පැත්තකින් තියලා අනිත් අයගේ හිත තමන්ගේ හිතින් දකිමින් වාසය කරනවා. අපි හිතමු gedara නිවසේ ඔන්න රූපවාහිනිය බලන්න ඕනි වෙනවා කෙනෙක්ට. කෙනෙක් හිතනවා මම තමයි බලන්නේ මට ඕනි වැඩසටහනයි බලන්නේ. එහෙම හිතනවට වඩා හොඳයි මේ අනිත් කෙනා දැන් මේ වෙලාවේ මොකක්ද බලන්න කැමති. ඒතර ඒ විදිහට අපිට පුළුවන් නම් මධ්‍යස්ත වෙන්න අන්න එතන මෛත්‍රිය රැකිනවා. මං ආස කෑමම අද හදන්න ඕනි. මං කැමති නූඩල්ස් කන්න. ඒ නිසා අද නූඩල්ස් හදන්න ඕනේ. එතකොට මං කැමති නෑ මේවා කන්න. ඒ විදිහට අර මගේ හිතේ තියෙන දේ අනිත් අයගෙමුත් බලාපොරොත්තු වෙන්න යන ලෝකේ අපිට පුළුවන් වෙනවා නම් තමන්ගේ හිත පැත්තකින් තියලා අනිත් අයගේ හිත තමන්ගේ හිතින් දකිමින් වාසය කරන්න. අන්න මෛත්‍රිය පිරීලා යනවා. අද ඉගෙන ගත්ත කාරණා අපි සාරාංශගත කරොත් සංකදම්ම සූත්‍රය ඉගෙන ගත්තා. මේ පව් ඉක්මවා යන්න මේ අපාය යන්න තියෙන අවස්ථාවන් වළක්වලා බ්‍රහ්ම ලෝකේ වුණත් උපත සකස් කරලා දෙන මේ මෛත්‍රිය වඩන ආකාරය ගැන සංකදම්ම සූත්‍රයේ හැසුරින් ඒ වගේම අපි ඉගෙන ගත්ත මුදිතාවේ වටිනාකම මෛත්‍රී සාගත කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියාවල වටිනාකම. හොඳයි එහෙනම් අපි මේ වෙලාවේ මෛත්‍රී භාවනාව කරමු. කවුරුත් පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වාඩි වෙලා ඉන්න බැරි පින්නතුන් ඉන්නවා නම් ඒ අය සක්මන් කරමින් භාවනාව කරන්න. එහෙම නැතුව කටයුත්තක් කරන ගමන් නම් ඔබ අහන්නේ කමක් නැහැ ඒ කටයුත්ත කරන ගමන් මේ මෛත්‍රී විතර්කය පසුබිමෙන් ඇහිද්දි ඒ මෛත්‍රී විතර්කය ඔබ හිතින් විතර්ක කරන්න මෛත්‍රියෙන් හිත පුරව ගන්න ගමන්. අපි භාවනාවට මේ ආරම්භයක් විදිහට සිහිය උපදවා ගැනීම සඳහා ආරම්භයේදී දිග හුස්ම 3ක් උඩට අරගෙන පල්ලෙහාට දාමු. හුස්ම උඩට යද්දි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන්න. හුස්ම පල්ලෙහාට එද්දි කයයි හිතයි සැහැල්ලු කරගනිමින් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන්න. හුස්මෙන් කය පිරෙද්දී ඒ පිරෙනා වගේම කයයි හිතයි සැහැල්ලු වෙනවා වගේම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන්න. පහළට දාද්දිත් ඒ විදිහටම හිතන්න. ඊට පස්සේ નિરાයාසයෙන් හුස්ම උඩට යද්දිත් සුවපත් වේවා කියලා හිතන්න. ඒ විදිහට හුස්ම පල්ලෙහාට එද්දිත් සුවපත් වේවා කියලා හිතන්න. ඉන් පස්සේ මේ හුස්ම රැල්ලට අවධානය අතහැරලා උපදවාගත් මෛත්‍රී සිත හිතේ තියාගෙන මේ පසුබිමින් ඇහෙන මේ මෛත්‍රී භාවනාව විතරකේ හරීම ලස්සනයි. ගොඩාක් හිත නිවෙනවා ඒ විතරකයට. ඒක ශ්‍රවණය කරමින් ඔබ මෛත්‍රී සිත වඩන්න. හොඳයි. සාදු සාදු සාදු. මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක්
නැතික් වෙම්වා ඊර්ෂ්‍යා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා සාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැතික් වෙම්වා තරහ නැතික් වෙම්වා ඊර්ෂ්‍යා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ
තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා තති ගන්නා වූ තති නොගන්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මහා සිරුරු ඇති කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද ඉතා කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා පෙනෙන්නා වූ සියලු සත්වයෝද නොපෙනෙන්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා
සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දුර සිටින්නා වූ සියලු සත්වයෝද ළඟ සිටින්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා සියල්ලෝම සියල්ලන්ගේම සප කැමති වෙත්වා එක දරුවෙකු වෙති මවකසේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා වාඩි වී සිටින විටද සක්මන් කරන විටද සතපී සිටින විටද නොනිදා සිටන විටද අපමණ ලෙස මෙත් සිත පතුරත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු අනුදිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා
ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා නගිනහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා නගිනහිර අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා දකුණු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා දකුණු අනුදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා බටහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා
බටහිර අනුදිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා උඩ දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ දස දිසාවේ සිටින්නා වූ පමන කල නොහැකි සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාදු 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 සාදු. පින්නතුනි, ඔබ සුවඳ බලන මලක වගේ සුවඳ බලන වෙලාවක් වුණත් මෛත්‍රිය වැඩුවොත් අප්‍රමාණ පින් රැස් වෙන මෛත්‍රිය අද භාවනාවක් විදිහට අද දවසේත්
පැය භාගයක වගේ කාලයක් වැඩුවා. අප්‍රමාණ පින් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත්ත පින් අපි බොහෝම සතුටින් අනුමෝදන් කරමු. අද දවසේ වැඩසටහන සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරපු පින්වතුන්ටත් ඒ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නට පුණ්‍යවන්ත වෙලා තියෙන්නේ අංක 6-3 අතුරුගිරිය යන ලිපිණේ පදිංචි පින්වත් සුනීතා මනෝරි අබේනායක මහත්මිය විසින් රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩිත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැසූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් සුනීතා මනෝරි අබේනායක මහත්මිය නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට දායකත්වයේ දරූ පින්වතුන් සියලු පින්වතුන් නමින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් සහභාගී වූ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ මාස 8 වන දින ජන්මදිනයේ සමරපු පින්වත් සුනීතා මනෝරි අබේනායක මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය සැලසේවා. මේ මාස ජන්මදිනයේ සමරන මුදිත පුබුදු සහ මතීෂ යන පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පවුලේ සියලු සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීමට වෙහෙස වන්නා වූ ජනාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සෞඛ්‍ය සේවාවල නියතු සියලු දෙනාට මාධ්‍ය ආයතනවල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. රෝගාතුරව පසුවන ලංකාවාසී ලෝකවාසී සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට සහභාගී වූ සියලු පින්වතුන්ට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සුපවාසී සියලු ස්වාමින් වහන්සේලාට ලංකාවාසී ලෝකවාසී සියලු ස්වාමින් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලුම සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිතට සුව දෙන වෙසක් භාවනා වැඩසටහන. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.